තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවෝ සිල් මෑණිවරු වගේම දුවල පුතාලා වෙනුවෙන් මේ pāli භාෂාවේ අපි පාඩම් එකින් එක මේ මූලික ශ්‍රේණියේ නැත්නම් එක ශ්‍රේණියේ පාඩම් ටික විස්තර කරන දවස් තමයි මේ. මේ පාඩම් වල අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 14 වෙනි පාඩම. කීයද? 14 පාඩම. මේ 14 පාඩම පාලියෙන් මොකද 14ට කියන්නේ? චුද්දසමෝ පාඨෝ. චුද්දසමෝ පාඨෝ. පාඨෝ කිව්වේ පාඩමනේ. ඒතර චුද්දසමෝ පාඨෝ තමයි අපිට අද තියෙන්නේ. මේක මාතෘකාව තියෙනවා මෙත්තානි සංසං. මෙත්තානි සංසං. මෙත්ත කිව්වේ මෛත්‍රිය. ආනිසංස. ඒතර මෙත්තානිසංස කිව්වේ මෛත්‍රියේ ආනිසංස. මොකද්ද? මෛත්‍රියේ. මෛත්‍රියේ ආනිසංසනේ. ආනිසංස. මෙත් භාවනාවේ අනුසස්. මෛත්‍රී භාවනාවේ අනුසස්. මේ පිළිබඳ ඉතින් මෙතන මේ පින්තූරයකොත් තියෙනවා මේ මම හිතන්නේ මේ හාමුදුරුවෝ ටික භාවනා කරනවා නේ මේ පෝලිං වලට හැදිලා මේ හාමුදුරුවෝ භාවනා කරන එකක් තියෙනවා. මෛත්‍රී භාවනාව කරනවා ඇති නේද? බුදුහාමුදුරුවෝත් ඉන්නවා. එතකොට මේ මෛත්‍රී භාවනාව කියනකොට ආනිසංස ගැන අපි මොනවද කියලා තියෙන්නේ? එතකොට මෛත්‍රී භාවනා ආනිසංස ගැන කියන මේ පාඩමට ඉස්සෙල්ලා අර මං ඉස්සෙල්ලා අමාරු වචන ටික මුලට ගත්තා. පාඩම කියලා අමාරු වචන ටික බලනවට වඩා අමාරු වචන ටික අහුවෙලා නැති වචන අලුත් වචන ටික ඉස්සෙල්ලා කියලා පාඩමට යමු. එතකොට අපට ටක් ගාලා මතක් වෙනවනේ නේ. ඔව් ඒ හින්දා. සමයන් කිව්වා නේද? මොන සමයමක්ද මන් දන්නේ නැහැ කියන. ඒක නෙමෙයි මේ කියන්නේ. ඇයි? ඒවං මේ සුතං ඒකං සමයං භගවා අන්න සමයන් අහුණා නේද? ඒවං මේ සුතං ඒකං සමයං. සමයන් කිව්වේ කාලය. පාලියෙන් කාලයට සමයන් කියන්නේ සමය. ඔක සිංහලෙන් සමය. එක් සමයකි. එක් සමයකි. ඒ කියන්නේ සමය කියන කාලයට. සාවත්තියන් කිව්වේ දෙක. සවැත් නුවර. අයි බුදුහාඳුනගේ සූත්‍ර ගොඩක තියෙන සාවත්තියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. සාවත්තියන් සවැත් නුවර. තත්‍රකෝ භගවා. ඔහොම තියෙන තත්‍ර එහිදී කියලා කියන්නත් පුළුවන්. එකල්හි ඒ කාලයේදී තත්‍ර ඒ දෙකම ගන්න පුළුවන්. තත්‍ර එහිදී. ආමන්තේසි ඇමතිය භගවා බික්ඛු ආමන්තේසි. ඔහොම තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතු සේක ආමන්තේසි. බදන්තේ ස්වාමීනි හාමුදුරනේ අපි කියන හාමුදුරනේ බදන්තේ ඉති කියනවා යයි යනුවෙන් කරන ඉති පච්චස්සෝසුන් පිළිතුරු දුන්හ. මොන හරි ඇහුවම භගවා බුදුහාමුදුර ඇහුවා. එතකොට බික්ඛු පච්චස්සෝසුන් භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්හ. සෝසුන් පච්චස්සෝසුන් පිළිතුරු දුන්හ. ඒතදවෝච ඒතං අවෝච කියන එක. ඒතං අවෝච මෙසේ වදාළහ මෙසේ කීවේය. මෙසේ වදාළහ බුදුහාමුදුරනම් මෙසේ වදාළහ කියනවා.
නැත්තම් ඒතද වෝච ඒතං අවෝච මෙසේ කීය මෙසේ කීවේය කියන එක මෙසේ මෙහෙම කිව්වා. සුපති සුපති නිදයි සුඛං සුපති සුවසේ නිදයි නිදා ගන්නවට කියව සුපති. පටි බුජ්ජති පටි බුජ්ජති අවදි වෙයි. ඔන්න 10ක් තියෙනවා. තවත් වචන ටිකක් තියෙනවා. සුපිනං සුපිනං කියන්නේ සිහිනය. හීන අපි කියන්නේ හීන හීන හතක් මැද කියලා එහෙම සින්දු කියන්නේ නේද? සිහිනය. අස්ස අස්ස කියන ඔහුට අස්ස යටත් කියනවා අස්ස කියලා. මෙතන අස්ස කියන ඔහුට. විසං විසං වස අපි කියන්නේ වස කුඹුරු වලට වස ගහනවායි කියනනේ විසං. වස විස වෙලඳාම හොඳ නෑ කියන විස වස විස කියන එක දෙකම පාලියෙන් විස. සත්තං සත්තං ඔක සත්ත පොඩි හාල වචන දෙකක් තියෙනවා සත්ත සත්ත. ඒක මතක තියාගන්න. සත්ත 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 පද දෙකක්නේ. මේ සත්ත කිව්වේ සත්තු. අපි කියන බල්ලෝ පූසෝ හරක් නරි කොටි වලස්සෝ උන්ට කියන සත්තු. ඒ සත්ත කියන්නේ මෙන්න මේ සත්ත. මේ සත්ත වුණොත් ආයුධ අවියායුධ කඩු කිනිසි පොරෝ වට කියන මොනවාද? දුනු ඊතල ඒවට සත්ත ආයුධ. ඒතකොට සත්තං කියලා මේ වචන කොහේ හරි තිබුණත් සත්තං වුණොත් ආයුධ. සත්ත වුණොත් සත්තු. කමති කමති වදී බලපාන. එහෙම නැත්තම් වදිනවා බලපානවා කියන එක. තුවටං තුවටං වහා තුවටං චිත්තං සමාධියති කියන වහා කියන එක තුවටං. සමාධියති සමාධියති සමාධිගත වෙනවා නැත්තම් සංසුන් වෙනවා. මුඛ වන්න මුඛ කියනවා කටටත් කියනවා මුහුණටත් කියනවා මුඛ. වන්න පැහැය මූණේ පැහැයට කියනවා මුඛ වන්න. විප්පසීදති පහදිනවා වඩා ප්‍රසන්න වෙනවා ලස්සන වෙනවයි කියන එක. ඒක කියන්නේ විප්පසීදති මුඛ වන්නෝ විප්පසීදති. අසම්මූල්හෝ මූල්හෝ කියන්නේ මුලාව. අසම්මූල්හෝ කියන්නේ නොමුලාව. සිහි මුලා වෙන්නේ නැතුව කියන එක තමයි පොඩි හඳුනන අසම්මූල්හෝ කියන්නේ. අපි කියන්නේ හිත සිහි විකෘති වෙලා. ඒකයි කියන්නේ අසම්මූල්හෝ. කාලං කරෝති කාලං කරෝති කියන්නේ අපි කියනවා කලුරිය කරනවා. කලුරිය කරනවා කියන්නේ මැරෙනවා නේ වලකජ්ජ ගහනවා කියන්නේ. වලකජ්ජ ගහනවායි කියන සමහර. කලුරිය කරනවා කාලං කරෝති. උත්තරින් උත්තරින් උතුම් බව. උතුම් බව කියන්නේ මාර්ගඵල ආදී උත්තර මතුයෙහි. අප්පටි විජ්ජන්තෝ අප්පටි විජ්ජ නොපමිනෙන්නේ නම්. ඒ කියන්නේ මාර්ගඵලයකට පත්ුනේ නැත්තම් උත්තරින් අප්පටි විජ්ජන්තෝ. බ්‍රහ්ම ලෝකූපගෝ බ්‍රහ්ම ලෝකූපගෝ බඹලොව යෑම. බ්‍රහ්ම ලෝක කියන්නේ බ්‍රහ්ම ලෝකෝපගෝ කියන්නේ බ්‍රහ්ම ලෝකේ යාම. මෙත්තා මෛත්‍රිය විමුක්තිය විමුක්තිය ආසේවිතා ඇසුරු කළ භාවිතා වඩන ලද බහුලී කතා බොහෝ කොට වඩන ලද. දැන් මෙන්න මේ පද ටික ওই ටික 29ක් තියෙන. අපි චුට්ටක් ආයෙත් කියන්න යමු. සමයං කාලය සාවත්‍යං සවැත් නුවර తත්‍ර එහිදී එකල්හි
ආමන්තේසි ඇමතිය බද්දන්තේ ස්වාමීනි ඉති යයි යනුවෙන් කරයි. පච්චස්සෝසුන් පිළිතුරු දුන්න ඒතද වෝච මෙසේ වදාළ සුපති නිදයි පටිබුජ්ජති අවිදිවෙයි. සුපිනං සිහිනය අස්ස ඔහුට විසං වස විස සත්තං ආයුධය කමති වඳී බලපායි තුවටං වහා සමාධිහති සංසුන් වෙයි මුඛවන්නෝ මුහුණේ පැහැය විප්පසීදති පහදී වඩා ප්‍රසන්න වෙයි අසම්මූල්ලෝ නොමුලාව. කාලං කරෝති කලුරිය කරයි උත්තරින් උතුම් බව මාර්ගඵල මතුයේ අප්පටි විජ්ජන්තෝ නොපමිනින්නේ නම් බ්‍රහ්ම ලෝකෝපගෝ බඹලොව යෑම මෙත්තා මෛත්‍රිය විමුක්තියා විමුක්තිය ආසේවිතා ඇසුරු කළ භාවිතා වඩන ලද බහුලී කතා බොහෝ කොට වඩන ලද. එතකොට මෙන්න මේ වචන ටිකට පස්සේ ඔන්න මේක එනවා. මේක තියෙනවා පාඩමේ පොඩි හාමුදුරනේ මෙත්තානිසංස සූත්‍රය. මේ මෙත්තානිසංස සූත්‍රය කියන එක පිරිත් පොතේ මුල් කොටසේ. අපි දන්නවනේ චතුබණවර පාළි පිරුවානා පොත් වහන්සේගේ මුල් කොටසේ තියෙනවා සූත්‍ර දෙකක් තියෙනවා එක ළඟ මිත්තානිසංස එකක් මිත්ත මතක තියාගන්න. මිත්තානිසංස අනිත් එක මෙත්ත. මිත්තයි මෙත්තයි මිත්තානිසංස කියන්නේ මිතුරන්ගේ අනුහස්. ඒ කියන්නේ යාළුවන්ගේ වටිනාකම ගැන කියනවා. මේක කියන්නේ මෙත්තානිසංස. දැන් අපි අද ඉගෙන ගන්නේ මිත්ත නෙමෙයි මේක නෙමෙයි මේක. මෙත්තානිසංස. මෙත්තානිසංස කියන්නේ මෛත්‍රී භාවනා කිරීමේ අනුසස්. භාවනා කරන්න කැමතිද මන් දන්නේ පොඩි හාමුදුරුවෝ. සිල්මණිවරු කැමතිද? චුට්ටක් කැමති නෑ වගේනේ. ඇයි වාඩි වෙලා ඉන්න ගියාම තමයි අමාරුනේ. අමාරු වුණත් හොඳට පුරුදු වෙන්න ඕනේ. භාවනා කරාම මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මෙ නෙමේ මේ ආත්මෙම මේ මෙත්තානිසංස සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකාදස ආනිසංස. ආනිසංස 11ක් ලැබෙනවා. ඒකෙන් එකයි පරලොව ගියාම මැරුණට පස්සේ. අනිත් 10ම මෙලවට ආනිසංස 11න් කීයක්ද 10ක්ම බලන්නකො 11න් 10ක්ම මෙලවට. එතකොට 10ක්ම ආනිසංස ලැබෙන්නේ මෙලවට. ඒ හින්දා මෙත්තානිසංස කියන්නේ හොඳ භාවනාවක්. මෛත්‍රී භාවනාව. ඉතින් ඔක දන්නවනේ. අමුතුවෙන් කියන්න දැන පොඩි කාලේ ඉඳලම හුරු භාවනාවනේ මෙත්තානිසංස භාවනාව. එතකොට මේක කියනවා අපි බලමුකෝ සූත්‍රයේ තියෙන්නේ කොහොමද කියලා. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං. එතකොට කියනවා ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. කවුද මේක කියන්නේ? ඔය ගොඩාක් සූත්‍රවල පොඩි හාමුදුරනේ තියෙන ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ආනන්ද හාමුදුරුවෝ අහලා තියෙනවනේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී කිව්වේ ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. ඔන්න ඔය කොටස එකතු වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ කියපු කොටසක්. ඒකං සමයං
ඒකං එක් සමයං සමයක කාලයක එක් සමයෙක්හි නැත්තං එක් කාලයක භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්තියං විහෙරති. සාවත්තියං කිව්වේ සැවැත් නුවර සාවත්තියං විහෙරති. සැවැත් නුවර අපි ඉස්සලා කතා කරන්නේ සැවැත් නුවර. එහි තිබිච්ච නගරයක්. ඒ ඉන්දියාවේ තිබිච්ච ඒ කාලේ තිබිච්ච නගරයක්. ඒක තමයි සාවත්තියං. සැවැත් නුවර විහෙරති වාසය කරයි. කොහෙද? ජේතවනේ. සැවැත් නුවර කොහෙද වාසය කරේ? ජේතවනේ. ජේතවනාරාමේ. අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. අනාථ පිණ්ඩිකස්ස. අනේ පිඬු සිටුතුමාගේ ආරාමේ. අනේ පිඬු සිටුතුමා විසින් පූජා කරපු ජේතවනාරාමේ නම් වූ පන්සලේ තමයි බුදුහාමුදුරුවෝ ඒ කාලේ වැඩ හිටියේ. ඒකයි මේ කියන්නේ. එක් සමයක බුදුහාමුදුරුවෝ අනේපිඬු සිටුතුමා පූජා කරපු ජේතවනාරාමේ වැඩ වාසය කරනවා. ඔව්. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. තත්‍ර එහිදී ඒ කාලේ භගවා භාග්‍යවතුන් වහන්සේ භික්ඛු ආමන්තේසි භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක. මොනා කියලාද? භික්ඛවෝති මහණෙනි. එහෙමනේ ආමන්ත්‍රණය කරන කතා කරන්නේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා කතා කරා. මහණෙනි ආමන්ත්‍රණය කරනවා. ආලපන විභක්තියනේ. භික්ඛවෝති. බදන්තේති ස්වාමීනි කියලා. එතකොට බදන්තේ ස්වාමීනි බදන්තේ ස්වාමීනි කියලා මේ එතකොට කවුද ස්වාමීනි කියලා. තේ බික්කු භගවතෝ පච්චස්සෝසුං භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්සේක. දැන් මොකද වුනේ? එක් සමයක මොකද වෙන්නේ? මා විසින් මෙසේ අසන ලදී. ඒක ආනන්ද හාමුදුරුවෝ කියපු ටිකනේ. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමා පූජා කරපු ජේතවනාරාමේ වාසය කරනවා. ඒ කාලේ භික්ෂූන් වහන්සේලා ඇමතුවා බුදුහාමුදුරුවෝ මහණෙනි කියලා. ස්වාමීනි කියලා ඒ හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ට පිළිතුරු දුන්හ. එහෙමනේ කියන්නේ. ඔව්. ඔය ටික තමයි. තව ටිකක් එහාට යමුකෝ බලන්න. මොකද්ද ඒකේ වෙන්නේ? භගවායේතද වෝච මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බෞලේ කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකා කතමේ ඒකාදස. ඔන්න බලන්නකෝ. භගවා ඒතද වෝච භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. මොනවද කිව්වේ? මෙත්තාය භික්කවේ චේතෝ භික්කවේ මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද භාවිතාය බහුලී කතාය නැවත නැවත වැඩීම් වශයෙන් යානි කතාය වත්තු කතාය අනුටිතාය පරිචිතාය සුසමාරද්ධාය පුරුදු කරන ලද සියලු අන්දමින් පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳව අනුසස් 11ක් කැමැතිය යුත්තාය. ඒකාදසානි සංසා පරිචිතාය සුසමාරද්ධාය
ඒකාදසානිසංසා. ඒකාදස 11ක් ඒකාදස ආනිසංසා පාටිකංකා. කැමති වෙන්න ඕනි. කතමේ ඒකාදස මොනවද 11? එතකොට කියනවා මේ මෛත්‍රී භාවනාව වඩන වැඩියෙන් වඩන පුරුදු කරන එහෙම එක්කෙනාට ලැබෙනවා ආනිසංස 11ක් ලැබෙනවා. මොනවද ඒ ආනිසංස? 11ක් ඊට පස්සේ සඳහන් කරනවා. සුකං සුපති සුකං පටිබුජ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතාරක්කන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති ත්වටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මුල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. එතකොට අපි ඕකේ තේරුම ගත්තොත් එහෙම අපි ඒකේ තේරුම ටිකක් කියන්න එපා. සුඛං සුපති. සුඛං කිව්වේ සුඛං සුවසේ. සුපති නිදා ගන්න පුළුවන්. ඔන්න මෛත්‍රී භාවනාවේ පළවෙනි ආනිසංසය තමයි පොඩි ආමඳුරුනේ හොඳට නිදා ගන්න පුළුවන්. පළවෙනි එක සුඛං සුපති. හොඳ මේක බණ කියන්න එහෙම පුළුවන් හොඳ සූත්‍ර දේශනාවක්. දැන් පොඩි ආමඳුරවරු ඔය පොය දවසට එහෙම භාවනා කරන්න ගිහිල්ලා උපාසකම්මලාට කියලා දෙන්න පුළුවන් හොඳ සූත්‍ර දේශනාවක් මේක. සුඛං සුපති. සුවසේ නිදා ගන්න පුළුවන්. දැන් සමහරුන්ට නිින්ද යන්නේ නෑනේ. රැට ඇහැරිලා ඔය කල්පනා කරගෙන නිින්ද යන්නේ. සමහර ආච්චියම්මලා නිදිපෙති හොයාගෙන දොස්තර මහත්තුරු ළඟට යනවා. නිදිපෙත්තක් හොයාගෙන අනේ මහත්තයෝ මට නිින්ද යන්නේ මට පෙත්තක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. පෙති ඕනද? හැබැයි නිදා ගන්න ගිහිල්ලා පෙත්ත හොයාගෙන යන උපාසකම්ම පන්සලට ඇවිල්ලා ද පිරිත් අහන්න ගිහිල්ලා කණුවකට හේතු වෙලා හොඳට නිදි. සුඛං සුපති නේද? සුඛං සුපති. ඔපේ පොඩි ආමතුරු දානට ගිහිල්ලා හිටපු ගමන් මොකද? සුවසේ නිදයි. සුවසේ නිදයි. සුඛං සුපති. ඒ වෙන්නේ මොකද කියන්නකෝ? අර වෙන්නේ අපි පිරිත් අහන්න එහෙම ගියාම හිත සංසුන් වෙනවා. හිත නිවෙනවා. හිත නිවෙනකොට මොකද වෙන්නේ? ඉබේම නිින්ද එනවා. එහෙම කියලා පිරිත් අහන්න ගිහිල්ලා බණ අහන්න කියලා නිදා ගන්න එපා, සැතපෙන්න එපා. ඒතර සුඛං සුපතියේ මනස සංසුන් වෙනකොට මෛත්‍රී භාවනාව කරනකොට මොකද වෙන්නේ පොඩි හාමුදුරනේ? මනස සංසුන් වෙනවා. සුඛං සුපති සුවසේ නිදා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දැන් පොඩි හාමුදුරන්ට තියෙන සිල්මෑණිවරුන්ට තියෙන දෙවෙනි එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. පළවෙනි එක නම් හරි. සුඛං පටිබුජ්ජති. නිදන එක නම් ඉතින් නිදා ගන්නවා සුවසේ කොහොම හරි. ඒක නම් ඉතින් අවුලක් නෑ. හොඳට නිින්ද යනවා. උදේට නැගිටින්න ගියාමනේ තියෙන අවුල. ඇඟරි දෙනවා කොම්මැලි හරි අමාරුනේ. සුවසේ අවදි වෙන්න බෑ. හැබැයි මෛත්‍රී භාවනාව කරන කෙනා සුඛං පටිබුජ්ජති. සුවසේ අවදි වෙනවා. කොහොමද සුවසේ අවදි වෙන්නේ? අන්න මේක හොඳට මතක තියාගන්න චුටි හඳුනේ මේ සුවසේ අවදි වෙනවා. අවදි වෙන එකයි සුවසේ අවදි වෙන එකයි දෙකක්. මොකද්ද සුවසේ අවදි වෙනවා කියන්නේ? ප්‍රබෝධමත් අවදි වෙනවා. දැන් උදේට වාහනේ කතන අයියෝ මන් දන්නේ නැගිටින්න නිදිමතයි කියලා වෙල්ලි වෙලේ ඇස් දෙක පියාගෙන නිකන් කම්මැලි කමේ ඇඟට අමාරු. එහෙම නෙවෙයි.
හරියට ඇවිදිනවා. දැන් බලන්න අපේ කිව්වොත් එහෙම ඉස්සර අපේ ආච්චි අම්මලා, සීයලා, අපේ අම්මලා තාත්තලා ලොකු ආමුදුර බලන්නකෝ. එලාම් එකක් තියාගන්නවද? නෑනේ. උන්වහන්සේ සැතපෙනවා උදේ 4 වෙනකොට අවදි වෙලා. අපේ ආච්චිලා සීයලා ඉස්සර එලාම් තිබුණේ. දැන් මොකද කරන්නේ අපි? අපේ මනස බාර දීලා මැෂින් වලටනේ. ෆෝන් එකට බාර දීලා සමහරට කියනවා හෙට උදේට එලාම් එක තියාගන්න උදේ නැගිටින්න. අද ළමයි කියන්නේ මොකද? එලාම් එක තියාගන්න කියනවා නැගිටින්න. ඊට පස්සේ එලාම් එක තියාගත්තා වැදුන්නේ. දවල් වෙලා හැරිලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? බැටරි බැහැලා. ඔන්න ෆෝන් එකට දුන්නා වෙන වැඩේ. සමහරලාට එලාම් එක තියාගත්තා නිදාගත්තා. දවල් වෙලා ඇහැරුණා. බැලුවම ෆෝන් එක ඕෆ් වෙලාත් නෑ වැදුනේත් නෑ. වෙන හැන්දෑවි වදිනවා කිරින් ගාලා 4:00ට. මොකද වෙලා තියෙන්නේ? AMP මාරු වෙලා. උදේ තියවක හැන්දෑව වදිනවා. ඔන්න මැෂින් වලට දුන්නම වෙන වැඩේ නේ. අපේ හිතේ මැෂින් එක ඔක්කොටම වඩා ලොකුයි. ඉස්සර අපේ ආච්චිලා සීයලා බලන්නකෝ හෙට උදේට ගමනක් යනවා. උදේ 3ට නැගිටින්න ඕනි කියලා සිහියෙන් හොඳට නිදා ගන්නකොට හොඳට හිතාගෙන නිදා. හරියටම 3 වෙනකොට හැරිලා. සුවසේ අවිදුණා නිකන් ඇඟේ අමාරු ඒ මොකුත් නැහැ. මෛත්‍රී භාවනා හොඳට භාවනා කරලා නිදා ගන්න එක්කෙනාට ඔන්න පළවෙනි එක මොකද්ද? හොඳට නිින්ද යනවා. දෙවෙනි එක සුඛම් පටිබුජ්ජති හොඳට අවදි වෙන්න සුවසේ අවදි වෙන්න පුළුවන්. තුන්වෙනි එක නපාපකං සුපිනං පස්සති. මේක 1 මේක 2 මේක 3. නපාපකං සුපිනං පස්සති. නපාපකං පාපකං කිව්වේ පවිතු. සුපිනං හීන පස්සති දකි. පවිතු හීන දකි. එහෙමද? ඇයි න තියෙනවනේ මෙතන න කියන්නේ නෑ. ඔන්න විරුද්ධ වචන උනා. නරක පවිතු නපුරු හීන දකින්නේ නෑ. සුපිනං කිව්වේ සුපිනං පස්සති හීන දකි. පාපකම් පවිතු න එනම් නරක පවිතු හීන දකින්නේ. දැන් බුදුහාමුදුර දේශනා කරද්ද හීන දකින්නේ කියලා. නෑ හීන දකින්නේ කිව්වේ නෑ. දැක්කත් දකින්නේ හොඳ හීනයක්මයි. පවිතු නරක හීන දකින්නේ. ඒ කියන්නේ නරක හීනනේ හොඳ නැත්තේනේ. හීන දකින්නේ නම් ආසයිනේ නේද? කට්ටිය පොඩි අතන ආස නැද්ද? සිල්මෙන් ආසයිනේ. හීන සමහර ඒවා තියෙන ලස්සන හීන තියෙනනේ දැක්කන්න හරි ආසයි. ඔය අලුත් ඔය පරම්පරාවේ ඔය අයියලා අක්කලා සමහර නිදාගන්නෙත් හොඳ හීනයක් දකින්න කියලා. එහෙම නෙමෙයි කියන්නේ. sweet dreams මියා කියලානේ කියන්නේ නේද? sweet dreams. sweet dreams නම් හොඳයිනේ. danger ඒවානේ දකින්නේ. බල්ලෝ හපන්න පනිනවා ඊළඟට සර්පයෝ එනවා ප්‍රපාතයකට වැටෙන්න හදනවා වාහනයක හැප්පෙන්න හදනවා ඒව හොඳ ඒවාද ඩේන්ජර් ඒවානේ පාප නරක හීන එතකොට නරක හීන එහෙම නෙවෙයිනේ හොඳ ඒවා පන්සල් යනවා බුදුන් වදිනවා නේද අහසින් ගුවන් යානයක යනවා හරි ෂෝක්නේ කඩා වැටෙන්නේ නැත්නම් ප්ලේන් එක යන්න දිනන හරි ෂෝක්නේ හීනෙන් ගිහිලා ප්ලේන් එක කඩා වැටෙනවා දැක්කොත් නේ බය හිතෙන්නේ ඒවා පවිතු හීන එතකොට බුදුහාමුදුරු දේශනා කරන මොකද්ද? න පාපකං නරක සුපිනං හීන පස්සති දකින්නේ නැහැ. න දාපු හින්දා නරක හීන දකින්නේ නැහැ. ඔන්න මොකද්ද කියන්නේ? සුඛං සුපති සුවසේ නිදා ගන්න පුළුවන්. ඊළඟට සුඛං පටිබුජ්ජති සුවසේ අවදි වෙන්න පුළුවන්. න පාපකං සුපිනං පස්සති නරක නපුරු හීන දකින්නේ නේ. ඊළඟට කියනවා මනුස්සානං පියෝ හෝති. ඔන්න 4. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. මනුස්සානං පියෝ හෝති මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. එතකොට කාන්තාවන්ට ප්‍රිය වෙන්නේ නැද්ද හාමුදුරනේ? ගෑනුන්ට ප්‍රිය වෙන්නේ නැද්ද? නෑ. මෙතන මනුස්ස කිව්වේ කවුද? ගෑනු පිරිමි දෙගොල්ලම තමයි මිනිස්සු කියලා කිව්වේ. මිනිස්සුયો කියලා කියන්නේ අපි කියන්නේ මනුස්ස ප්‍රජාව. මිනිස්සුන්ට පියෝ හෝති. මනුස්සානං බහුවචනේ මිනිස්සුන්ට පියෝ හෝති ප්‍රිය වෙනවා. අපි මොකටද මිනිස්සුන්ට ප්‍රිය වෙන්නේ? ප්‍රිය වෙන්න ඕනද? අපිව අප්‍රිය කරනවා නම් කැමතිද කවුරු හරි? සමහරු කියන ඒ ආනන්ද දකින්නවත් ආස නැහැ. සමහරු කියන්නේ
ආපු එයා උදේට දැක්කොත් එහෙම කැඳත් නෑ කියලා කියන්නේ නේ. සමහරවිට කියන්නේ ආපු එයා දැක්කොත් මුස්පේත්තුයි දවසම ඉවරයි කියනවා. සමහරු දකින්නවත් කැමති නෑ. ඒ කියන්නේ අපිරියයි. ඇයි? ඊර්ෂියාව, ක්‍රෝධය, තරහ හිතේ තියාගෙන කෙනෙක් දිහා බලනකොට අපි එක්කෙනා දිහා බලන්නවත් ආස නෑ. ඒගොල්ලන්ට කියනවා අප්‍රියයි. මනුස්සානං පියෝ හෝති. මිනිස්සුන්ට එහෙම ප්‍රිය වෙන්න නම් ආදරේ මෛත්‍රී මේ මෛත්‍රී භාවනාවනේ කියන්නේ. එහෙනම් මෛත්‍රී භාවනාව කරනකොට මොකද වෙන්නේ? මිනිස්සු හැම එක්කෙනෙක්ම ආදරේ එයාට ප්‍රිය කරනවා. මනුස්සානං පියෝ හෝති. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. ඒකයි මනුස්සානං පියෝ හෝති. ඊළඟට කියනවා අමනුස්සානං පියෝ හෝති. ඔන්න පස්වෙනි එක. අමනුස්සානං පියෝ හෝති. මිනිස්සුන්ට විතරක් නෙමේ අමනුස්සයින්ටත් ප්‍රිය වෙනවා. කවුද අමනුස්සයෝ කියලා කිව්වේ? ආපෝ අල්ලපු අත්තේ ඉන්නේ නම් මිනිහෙක් නෙමෙයි මහා අමනුස්සයෙක් කියනවා. ඒ මිනිස්සුද? නෑ. ඒ මිනිහෙක් නෙමෙයි මහා අමනුස්සයෙක්. එහෙම කියලා අපි මිනිස්සුන්ට අමනුස්සයෝ කියන්නේ. ඒ අය නෙමෙයි මිනිස්සු නොවන. කවුද මිනිස්සු නොවන්නේ? දෙවියෝ වෙන්න පුළුවන්. යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ, සර්පයෝ, සත්තු ඔක්කොම ඉතින් අමනුස්සයෝ තමයි. මිනිස්සු නොවන. අමනුස්ස මනුස්ස මයන්නට අයන්න දැම්මම අමනුස්සනේ. මිනිස්සු නොවන අය. ඒත් ප්‍රිය වෙනවා. මට මොකටද හාමුදුරනේ යකෙක් ප්‍රිය වෙලා? මට මොකද හාමුදුරනේ භූතයෙක් ප්‍රිය වෙලා? හාමුදුරනේ අපට පෙරේතයෙක් ප්‍රිය වෙනාට කමක් නැද්ද? මොකටද පෙරේතයෙක්? හොඳයිනේ. යකෙක් වුණත් කමක් නැහැනේ. යාළුවෙක් නම්. යාළුවෙක් යාළුවෙකුට හිරිහැර කරනවද? නෑ. අන්න ඒකයි මනුස්සාන සමහර වෙලාවට පොඩි හාමුදුර මතක් වෙන්න ඕනි මේක කියනකොට අමනුස්සාන අමනුෂ්‍ය ප්‍රිය වෙන එක වටිනාකම. ඔය කරණීයමෙත සූත්‍රය. කරණීයමෙත සූත්‍රයේ දේශනා කළේ කාටද? හාමුදුරුවන් වහන්සේලා පිරිසක් වැඩියා කැලේ භාවනා කරන්න. කැලේ භාවනා කරන්න වැඩියම ඒ කැලේ හිටපු අමනුෂ්‍ය කොට්ටාස මොකද කරේ? හොල්මන් කරන්න පටන් ගත්තා. රැට භයානක සද්ද ඇහෙනවා, කෑ ගහනවා. ඊළඟට නපුරු රූප පෙන්නුවා හාමුදුරන්ට. සමාටි ඉවස ගන්න බැ ගඳ දැනෙනවා, නහය කඩාගෙන යන්න කියන අපිට ඉවසන්න බැරි ගඳවල් දැනෙනවා. හාමුදුර අනිත් හාමුදුරන්ට කියන්නේ භාවනාව කැඩෙයි කියලා. ඔහොම ටික දවසක් ඉන්නකොට ඉන්න බෑ හාමුදුරු බයෙන් ඉන්නවා. අනිත් හාමුදුරන්ගේ මූණේ පෙළුවම් පේනවා. ඒ හාමුදුරු බය වෙලා වගේ. අහනවා හාමුදුරු මොකද නිකන් බය වෙලා වගේ? ඒ හාමුදුරු කියනවා අනේ මම භාවනා කරේ නෑ මම බයේ ඉන්නේ මේ කැලේ හොල්මන් තියෙනවා. අර හාමුදුරු කියනවා මාත් බයේනේ ඉන්නේ. මටත් හොල්මන් අහු වුණානේ. අනිත් හාමුදුරු ඒ හාමුදුරුත් බය. බැලුවම ඔක්කොම හාමුදුරු ටික බයයි. ඊට පස්සේ ගියා බුදුහාමුදුරු මුණ ගැහෙන්න. බුදුහාමුදුරන්ට කිව්වා බුදුහාමුදුරනේ ඒ කැලේ ඉන්න බෑ හොල්මන් කරනවා. බුදුහාමුදුරු මොකද කිව්වේ? එහෙනම් මෙහෙ ඉන්න යන්න එපා කිව්වද නේ? යන්න කිව්වා ඒ කැලේටම ආපහු. ආපහු ඒ කැලේටම යන්න කිව්වා. යන්න ඉස්සෙල්ලා ඉගෙනුවා මන්ත්‍රයක්. මොකක්ද උගන්වපු මන්ත්‍රේ? කරණීයමෙත්ත සූත්‍රේ. ඔන්න යක්කු වෙලවන මන්ත්‍රේ. කරණීයමෙත්ත සූත්‍රය උගන්ලා කිව්වා යන්න ගිහිලා ආයේ කැලේට ගිහිලා භාවනා කරන්න කියලා. ඊට පස්සේ කරණීයමෙත්ත සූත්‍රය කියන්න පටන් ගත්තම අර අමනුස්ස කොට්ටාස ආයෙත් හිරියර කරේන හාමුදුරන්ට ඇවිල්ලා උපස්ථාන කරයි කියනවා. එතකොට පේනවා අමනුස්සානං පියෝ හෝති. අමනුස්සයෝ ප්‍රිය වෙනවා. ඊළඟට 6 වෙනි ආනිසංසය. පොඩි හාමුදුරුවෝ දන්නවා දේවතා රක්칸ති. වචනෙම තේරුම කියනකොට තේරෙනවනේ එච්චර අමාරු නෑ. දේවතා රක්칸ති. දේවතා කිව්වේ දෙවියෝ. රක්칸ති රකිති. දෙවියෝ රකින්නවා. දේවතා රක්칸ති. දැන් අපි බලන්නකෝ දැන් සමහරලාවට අපි කියන 99න් බේරු නිකන් දෙයියෝ බැලුවා වගේ කියනවනේ. දෙයියෝ බැලුවා වගේ නෙමෙයි. දෙයියෝ අපිව රකින්නවා. ගිහලා පූජා වට්ටියක් අරන් ගිහලා අනේ දෙයියනේ අපි දිහත් බලන්න ඕනේ. අපේ පොඩි එක්කෙනා දිහත් බලන්න ඕනේ. අපේ පොඩි එක්කෙනා ශිෂ්‍යත්ව ලියන පොඩි එක්කෙනා දිහා බලන්න ඕනේ කියලා අර කුණු පළතුරු වට්ටියක් ගිහිල්ලා දුන්නට දෙයියෝ බලන්නේ. දෙයියෝ අපිව ආරක්ෂා කරනවා කොහමද?
දෙයියෝ අපිව ආරක්ෂා කරන්නේ මොනා කරනකොටද? මෛත්‍රී කරනකොට. මේ කියන්නේ මෛත්‍රී භාවනාවේ ආනිසංසනේ. එහෙනම් ආනිසංස 11ක් තියෙනවා. එහෙනම් දේවතා රක්칸ති. ඔන්න පදේ අල්ලගන්න. දේවතා රක්කත් දෙයියෝ රකින්නවා. ඊළඟට කියනවා නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. එහෙනම් හත්වෙනි ආනිසංසය. අග්ගි කිව්ව ගින්දරට. විසං වසවිසට. සත්තං අවිය ආයුධ. මතකනේ? සත්තං මං කියලා දුන්නේ සත්ත. වා කිව්වේ හෝ. ඒ ඔක්කොම ගින්නෙන් වසවිස වලින් අවි ආයුධ වලින් හිරිහැර වෙන්නේ නැහැ. ඒක තමයි කිව්වේ. මොකද්ද වෙන්නේ? ගින්නෙන් ඒ කියන්නේ හාමුදුරනේ මෛත්‍රී භාවනාව කර අල්ලිපට අත දැම්මොත් පිච්චෙන්නේ නැද්ද? පිච්චෙනවා. එහෙනම් මොකද මේ කියන්නේ? ගින්නෙන් හානි වෙන්නේ නැහැ කියන්නේ. හාමුදුරනේ මෛත්‍රී භාවනාව කර වසකෝප්පයක් බිව්වොත් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. හාමුදුරනේ මෛත්‍රිය භාවනා කර කඩුවෙන් බෙල්ලකට ගැහුවොත් කැපෙන්නේ නැද්ද? කැපෙනවා. එහෙනම් මොකද කියන්නේ? මෙතන කියනවා ගින්නෙන් වසවිසින් අවි ආයුධ වලින් හානි වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ? පොඩි හාමුදුරනේ මෛත්‍රී භාවනාව කරනකොට එයාට අපිට සමහරලාට වසවිස වලින් හානි වෙනවා. මං කතාවක් කියන්නම්කෝ. සමහරලාට අපට වසක් කැවෙන්න යනවා. වස වැලකෙනවා අපි. ආයුධයකින් සමහරට කැපෙන්න යන එක කැපෙන්නේ. සමහරට අපි ගේ ගිනි ගන්නවා කියන හිටපු ගමන් ගේ ගිනි ගන්න ඔක්කොම පිච්චිලා යනවා. අපි කියන්නේ කරන්ට් ෂෝට් එකක් කොහොමද කියන්නේ නේ? විදුලි කාන්දුවක් නිසා මුළු ගේම අරගෙන ඔක්කොම පිච්චිලා ගියා කියනවා. එහෙම සමහරලාට ගින්නකට අහු වෙලා පිච්චෙනවා කියනවා. එහෙම වෙන හානි වෙන්නේ නැහැ. කතාවක් තියෙනවා මේ ප්‍රසිද්ධ කතාවක්. ඔය ඉස්සර අපි අහලා ඇති පොඩි හඳුර බෝධි පූජා කවේ තියෙන පානදුරේ අරිය ධම්ම කියන හාමුදුරුවෝ. උන්වහන්සේ ඒ කාලේ ලංකාවේ උන්වහන්සේ අපවත් වුණ කාලේ ඉතින් උන්වහන්සේට ගොඩක් කට්ටිය ඒ කාලේ තරහයි. ඇයි? අන්‍ය ආගමිකයෝ තරහයි. උන්වහන්සේ ලස්සනට බෝධි පූජා තියුවා. බෝධි පූජා කවි කියනට උන්වහන්සේට එක සැරයක් උන්වහන්සේට කිරිහෙකට වස එකක් දාලා උන්වහන්සේට වළඳන්න දීලා තියෙනවා. වළඳන්න දීලා තියෙනකොට දැන් ඉතින් ඒක වැළඳුවා නම් අපවත් වෙනවා. ඉතින් උන්වහන්සේ ඒක වස දාලා කියලා දන්නෙත් නැහැ. කිරිකෝ වීදුරුව දුන්නාම ඉතින් උන්වහන්සේ ගිලම්පසට දුන්නාම ඕක පැත්තකින් තියලා තිබුණා. පැත්තකින් තියලා තියෙනකොට එකපාරම කොහෙද ඉඳලා ආපු දුවගෙන ආපු පූසෙක් හැප්පුණා අර වීදුරුවේ වැදිච්ච ගමන් වීදුරුව බිමට වැටුණා. කිරි එක හැලුණා. හැලුනම දැන් කිරි එක බිමනේ. පූසෝ ආසයි කිරි වොන්න. මොකද වුනේ? පූසා කිරි එක අර බිම හැලිලානේ. ඉතින් ඌ බොන්න පටන් ගත්ත කට්ටිය ඉතින් කමන්නේ නැහැ කියලා. බොනකොට ඌ එකපාරම බීලා ටිකක් ළඟට ගහලා මැරුණා. පස්සේ පරික්ෂා කරලා බැලුවම කිරි එකට වස දාලා අහු වුණා. එතකොට දැන් මේක කතාවක් මම මේ කිව්වේ. අර හාමුදුරුවෝ දැන් පව් ඉතින් පූසා මැරුණා. හැබැයි හාමුදුරුවෝ බලන්නකො අර උන්වහන්සේ නරක හාමුදුරු කෙනෙක් නෙමෙයි. අර සමහරලාට අර මෛත්‍රියෙන් කටයුතු කරපු නිසා වෙන්නත් පුළුවන්. අර බාණ්ඩ වසයක පෙවෙන්න තිබිච්ච එක වැළකුණා. සමහරලාට එහෙම වෙනවා. එහෙම කතා ඕන තරම් තියෙනවා. බුදුහාමුදුරන් කාලෙත් ඒ වගේ තියෙනවා. සමහරට ඒ වරදින්න ගිය අවස්ථා වැරදිලා තියෙනවා. සමහරට ගහන්න කියලා පිහි අරගෙන එනවා. පිහි හංගගෙන එනවා අනිනවා හාමුදුරන්ට පිහියේ. ඇවිල්ලා හාමුදුරුවෝ ආදරෙන් කතා කරනවා. ආදායක මහත්තයෝ කොහොමද ඉතින්? හාමුදුරුවෝ ආදරෙන් කතා කරලා අර මිනිස්සුන්ට පීය ගන්න හිතෙන්නේ. පීයෙන් අනින්න හිතෙන්නේ. ඒකයි කියන්නේ අවි ආයුධ වලින් සත්තං අවි ආයුධ වලින් හානියක් වෙන්න තියෙනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒකයි. අග්ගිවා විසංවා සත්තංවා කමති. එතකොට ඒ වගේ වෙන දේවල් නැති වෙනවා. ඊළඟට 8 තුවටං චිත්තං සමාධියති. තුවටං
වහාම තුවටංකු වහාම ඉක්මනින්ම චිත්තං සිත සමාධියති එකඟ වෙනවා. සිත සමාධිගත වෙනවා කියන්නේ අපි සිත එකඟ වෙනවා. මෛත්‍රී බඩං පොඩි ආන්දරන්ට සිල්මන හිත හීලෑ නෑ තැන තැන ඇවිදිනවා දකින්න තැන නවතිනවා නේ දූරංගමං ඒක චරන්නේ අපේ හිත යන පාඩම් කරන මතක හිටින්නේ ඒම යනවා එක එකව හිතෙනවා පාඩම් කරන්න පොත ගත්තම එක එක මතක් වෙනවා ඒවනේ තුවටං චිත්තං සමාධියති වහාම සිත එකඟ වෙනවා හිත සමාධිගත වෙනවා මොනා කරන එක්කනාටද මෛත්‍රී භාවනා කරන කෙනාට මුකවන්නෝ විප්පසීදති මුකවන්නෝ මුහුණේ වර්ණේ විප්පසීදති ප්‍රසන්න වෙනවා නවය මුහුණ ලස්සන වෙනවා අපේ වචනෙන් කියනවා නම් මුකවන්නෝ විප්පසීදති කිව්වේ මුහුණ ලස්සන වෙනවා මෛත්‍රී භාවනාව කරනකොට මොකද වෙන්නේ මේකප් ඕනේ දැන් අපි මේකප් දානවන්නේ මූණ ලස්සන කරන්න මොකද කරන්නේ ක්‍රීම් ගානවා පවුඩර් ගානවා අලිගට පෙරක් ගානවා ගස්ලබුත් ගානවා පිපිඤ්ඤත් ගානවා යෝගටුත් ගානවා සමහරන ඕනලා මූණේනේ ලස්සන වෙන්න කියලා මුණ මේකප් දැම්මත් උපන් කැතරින්න බෑනේ පොඩි හාමුදුරනේ නේද හැබැයි එතකොට මූණ ලස්සන වෙනවා ඔය මෙත්තානිසංස සූත්‍රයේ මෙහෙම උගන්වනවා තව තියෙන චුල්ලකම්ම විභංග සූත්‍රය අහලා තියෙනවනේ චුල්ලකම්ම විභංග සූත්‍රය කියනවා මෛත්‍රී භාවනාව කරන කෙනා මැරිලා ගිහිල්ලා උපදින්නේ ලස්සන වෙලා. මේකේ විරුද්ධ වචනේ මොකද්ද? මෛත්‍රී විරුද්ධ වචනේ තරහ. කේන්ති ගන්න අය. කේන්ති ගන්න නැත්නම් මොකද වෙන්නේ? මැරිලා ගිහිල්ලා අපායේ උපදින්නේ. ආයි මනුස්ස ලෝකෙ ඉපදුනත් කැතම කැතයි ලස්සන නේ. එතකොට මෛත්‍රී භාවනාව කරන කෙනා මුහුණ ලස්සන වෙනවා. අපි ප්‍රසන්න වෙනවා. මතක තියාගන්න හොඳම මේකප් එක ඒක. අර මේකප් දැම්මම හේදුවාම ඉවරයි දාඩි ටිකක් දැම්මම ඉවරයිනේ. එතකොට මුහුණ ලස්සනයි. දැන් වයසට ගියත් සමහරු මුහුණ ලස්සන අපි කියනවා වයසට ගියත් හරි පිම් පාටයි කියනවා. මොන පාටද? පෙම් පාට නෙමෙයි පිම් පාට. මොනවාද? පිම් පාටයිනේ හරි ප්‍රසන්නයි අපි කියනවා. මුකවන්නෝ විප්පසීදති මුහුණ ලස්සනයි. එතකොට මෛත්‍රී භාවනාව කරන කෙනාගේ මුහුණ ප්‍රසන්න වෙනවා. ඊළඟට 10 වෙනි ආනිසංසය මොකද්ද? අසම්මූලෝ කාලං කරෝති. අසම්මූලෝ වචනේ කිව්වා අමාරු වචන මතකද? සිහි මුලාවෙමින් තොරව සිහි නොමුලාව සිහිය විකෘති වෙන්නේ නැතුව කාලං කරෝති කලුරිය කරනවා. කලුරිය කරන මැරෙනවා. සිහිය මුලා වෙන්නේ නැතුව හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන්. මැරෙන එක කොහොම මැරුණා මොකද ආමරුනේ? එහෙම බෑ. ඇයි? සිහිය විකෘති වෙලා මැරුණොත් උපදින්නේ කොහෙද? අපාය යන්න පුළුවන්. නරක තැනක උපදින්න පුළුවන්. සිහි මුලා වෙන්නේ නැතුව මැරෙන්න ඕනේ. අර පොඩි හාමුදුර අහලා තියෙනනේ මිහිඳු හාමුදුරන්ගේ තාත්තා. සංඝමිත්තාවගේ තාත්තා. කවුද? ධර්මාශෝක රජතුමා. 84000ක් වෙහෙර විහාර කළා. පුතයි දුවයි මහාන කළා. 3 වෙනි ධර්ම සංගායනාව කළා. කොච්චර ශාසනය වෙනුවෙන් වැඩ කළාද? එච්චර වැඩ කරපු ධර්මාශෝක රජතුමා පොඩි හාමුදුරනේ මරණාසන්න වෙලාවේ සිහි මුලා වෙනවා. ඒ කියන්නේ රජතුමා ආසනය බෙහෙත් බොන්න. දැන් අපිත් බෙහෙත් බොන්න ආස නැහැ නේ. සමහරට අකමැති වුණත් ලෙඩ වුණාම බලෙන් හරි බෙහෙත් ටික පුවන්න එපා. රජතුමාගේ කට එහෙම අල්ලලා රජතුමා වුණාට කමන්නේ බෙහෙත් ටික පුවන්න එපායි. නේද? කට්ටිය වට කරගෙන කට ආවලා බෙහෙත් පුවන්න රජතුමාට කේන්ති ගියා. තරහා ගිහිල්ලා මැරුණා. මැරිච්ච ගමන් මැරිලා ගිහිල්ලා කොහෙද? හිමාලයේ. කොහෙද? හිමාල වනේ අහලා තියෙනවනේ. හිමාල වනේ ඉන්දියාවේ තියෙන ලොකු වනාන්තරයක්. මේ හිමාල වනේ අජගර කියන පිඹුරු පෙරේතෙක් කියලා පිඹුරෙක් කියලා ඉපදුනේ. බලන්නකෝ. ඇයි? මරණාසන්න වෙලාවේ සිහිය විකෘති වෙච්ච නිසා.
වෙලාවට මිහිඳු හාමුදුරුවෝ හිටියා. මිහිඳු හාමුදුරුවෝ ගිහිල්ලා දවස් කීපයකට පස්සේ උන්වහන්සේ තමන්ගේ තාත්තව ඒ ආත්මෙන් නිදහස් කරුවා. අපි ඉපදුනොත් කවුද බේරගන්නේ? කවුරුත් නෑ. ඒ නිසා තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව කරන කෙනා අසම්මෝල්ලෝ සිහි මුලා වීමකින් තොරව මැරෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න 10 වෙනි අංශ 11. ආනිසංස 11ක් තියෙනකනේ. ඒකාදස ආනිසංස. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මරුණට පස්සේ බ්‍රහ්ම ලෝකේ උපත ලබනවා. මරුණට පස්සේ බ්‍රහ්ම ලෝකේ උපත ලබනවා. ඒ කියන්නේ උත්තරින් අප්පටි විජ්ජන්තෝ ඒ ජීවිතෙන් බ්‍රහ්ම ලෝකෝප බ්‍රහ්ම ලෝකේ එහෙනම් උත්තරින් අප්පට ඒ කියන්නේ යම් කිසි මාර්ගඵලයක් ලබා ගත්තේ නැත්තම් අප්පටි විජ්ජන්තෝ ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා මේ මාර්ගඵල ලබා ගන්න බැරි වුණත් මොකද වෙන්නේ? මාර්ග අධිගමයකටපත් නොවුනත් බ්‍රහ්ම ලෝකෝප යන්න ඒකේ යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. නිවන් දකින්න බැරි වුණත් ඒ තැනට යන්න පාර හදා ගන්නවා. ඕක තමයි ඔය මෙත්තානිසංසේ ආනිසංස 11. ඊට පස්සේ පාඩමේ තියෙන ව්‍යාකරණ කොටස. ව්‍යාකරණ කොටස තියෙනවා චට්ටි විභක්තිය. අපි කතා කරන්නේ මොන විභක්තිය ගැනද? චට්ටි. චට්ටි විභක්තිය ගැන තමයි ඊට පස්සේ තියෙන්නේ. දැන් අපි චට්ටි කියන්නේ අංක කීයද? පඨම ආලපන ගණන් ගන්නෑනේ. ဒုတိ තතියා කරණ ගණන් ගන්නෑ. චතුත්ථි පංචමී පහ චට්ටි 6. එතකොට චට්ටි කියන්නේ 6 වෙනි විභක්තිය. චට්ටි ඊළඟට සප්තමී 7නේ. පඨම, ဒုတိ තතියා, චතුත්ථි පංචමී චට්ටි සප්තමී. අර කරණයි ආලපන අත්හැරියම. එතකොට 6 වෙනි විභක්තිය. චට්ටි විභක්තිය 6. මේ 6 වෙනි විභක්තිය මොනවද 6 වෙනි විභක්තිය කියලා දෙන්නේ? චට්ටිය මොනවද උගන්වන්නේ? භගවා අනාථ පින්ඩිකස්ස ආරාමේ විහෙරති. භාග්‍යවතුන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ ආරාමේ වාසය කරන සේක. ඔන්න වාක්‍යයක් තියෙනවා. චට්ටි විභක්තියේ ගේ අර්ථය යෙදේ. මොකද යෙදෙන්නේ? ගේ කියන අර්ථය. මෙම වාක්‍යයේ සිටුතුමාගේ මේ ගේ කියන එක අදහස යොදා ඇත්තේ චට්ටි විභක්තියනි. ගේ සිටුතුමාගේ කියන්නේ අනාථ පින්ඩිකස්ස මේ අස්ස කියන එක. අනේ පිටු සිටුතුමාගේ අපි ගේ කියනනේ මගේ අම්මාගේ තාත්තාගේ අයියාගේ නැන්දාගේ මල්ලීගේ සිටුතුමාගේ මුවාගේ ගෝණගේ බල්ලගේ පූසගේ හරකගේ ගෙම්බගේ ඕන ගේ කියනවනේ. එතකොට අපි අයිතිය කියනවා. ගේ විතරද? අපි කියන පුටුවගේ කකුල කියනවද? පුටුවේ කකුල. ගසගේ අත්ත කියනවද? ගසේ අත්ත. වහලගේ උළු කියනවද? වහලේ උළු. පෑනගේ තින්ත කියනවද? පෑනේ තින්ත. කළු ලෑල්ලගේ නැත්තම් අකුරු කළු ලෑල්ලේ අකුරු. එහෙමනේ කියන්නේ. සමහර ඒවා ගේ කියනවා නැත්තම් ඒ අයිතිය කියනවා. එතකොට ඒ අයිතිය කියන ඒවට කියනවා චට්ටි විභක්තිය කියලා. එතකොට දැන් අතර අනේ පිටු සිටුතුමාගේ ආරාමේ. බුදුහාමුදුරු හිටියේ කාගේ ආරාමේද? අනේ පිටු සිටුතුමාගේ ආරාමේ. එතකොට මෙතන අපි කියනවා වාක්‍ය ටිකක් තියෙනවා චට්ටි විභක්තියෙන් යොදපු. මේ චට්ටි විභක්තියෙන් යොදපු දැන් අයිතිය ගැන කියන වාක්‍ය ටිකක් තියෙනවා අපි බලමු. ත්වං මිත්තස්ස පොත්තකං හරසි. ත්වං මේ වාක්‍ය ත්වං හරසි. මේක ගත්තොත් එහෙම පොඩි හාමුදුරනේ මේ පොඩි වාක්‍ය ගත්තොත් එහෙම ත්වං හරසි.
මේක වාක්‍යයක්. තුවං හරසි. ඕකනේ වාක්‍ය. තුවං හරසි. මොකද්ද හරසි? ගෙන යයි. තුවං හරසි. ගෙන යයි. මොකද්ද ගෙන යන්නේ? තුවං හරසි. නුඹ ගෙන යහි. ඔක වාක්‍යයක්. තුවං හරසි නුඹ ගෙන යහි. එතකොට නුඹ ගෙන යහි නම් මොකද්ද ගෙන යන්නේ? යහි කිව්වේ නුඹ හින්දා. අපි කියනවා පොත. එතකොට නුඹ පොත ගෙන යයි. නුඹ පොත ගෙන යයි. පොතකට කියන්නේ මොකද්ද? පොත්තකං. ත්වං පොත්තකං හරසි. නුඹ පොත ගෙන යයි. පොත්තකං ဒ ුතියාවෙන් තිව්වා. නුඹ කියන එක සාමාන්‍ය ප්‍රථමාව. පොත්තකං ဒ ුතියාව මේක කර්මයනේ. හරසි ගෙන යයි. නුඹ ගෙන යයි. නුඹ පොත ගෙන යයි. ඊට පස්සේ ප්‍රශ්නයක් එන මොන පොතද? කාගේ පොතද ගෙන යන්නේ? අන්න ප්‍රශ්නයක් එනවා. එතකොට අපි බලුවා කාගේද? මොකද්ද? මිතුරාගේ පොත. නුඹ මිතුරාගේ පොත ගෙන යයි. කාගේ පොතද? මිතුරාගේ, යාළුවාගේ පොත. එහෙනම් යාළුවාට කියන්නේ මිත්තෝ. යාළුවාට කියේ මිත්තෝ. තුවං මිත්තෝ පොත්තකං හරසි. එහෙම දාන්න බෑ මිත්තෝ ප්‍රථමාවෙන්. තුවං මිත්තං පොත්තකං හරසි. මිතුරා නේ මිතුරාගේ අයිතියක් කියනවා. එහෙනම් ඕනන්න චට්ටි කොහොම දෙන්නේ? තුවං මිත්තස්ස. තුවං මිත්තස්ස පොත්තකං හරසි. එහෙනම් මිතුරාගේ චට්ටි. එතකොට විභක්තිය එන්නේ කොහමද? මිත්තස්ස චට්ටි විභක්තිය. ත්වං මිත්තස්ස පොත්තකං හරසි. ත්වං ඔබ මිතුරාගේ පොත. ගේ අයිතිය කියනවා. ඉස්ස එකතු වෙන මිත්තස්ස බුද්දස්ස ධම්මෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මය. එතකොට ගේ මිත්තස්ස ත්වං මිත්තස්ස පොත්තකං හරසි. නුඹ මිතුරාගේ පොතගෙන යහි. අපි ඊළඟට අනිත් එක බලමු. ආචාර්යෝ සිස්සානං පොත්තකානි පස්සති. ආචාර්යෝ ගුරුවරයා. ආචාර්යෝ කිව්වේ ගුරුවරයා. ගුරුවරයා පස්සති බලයි. ගුරුවරයා පස්සති. මේ ගත්තොත් ගුරුවරයා ආචාර්යෝ පස්සති. ඔකේ වාක්‍ය ඕක. ආචාර්යෝ පස්සති. ගුරුවරයා බලයි. අපි ඔක මේක අමතක කරමු. ගුරුවරයා ආචාර්යෝ පස්සති. ගුරුවරයා බලයි. ගුරුවරයා මොනවද බලන්නේ? පොත් බලයි. ගුරුවරයා පොත් බලයි. ගුරුවරයා පොත් කියන පොත්තකානි. ගුරුවරයා පොත් බලයි. ආචාර්යෝ පොත්තකානි පස්සති. එහෙනම් ගුරුවරයා පොත් මේක බහුවචනය. ගුරුවරයා පොත් බලයි. මොන පොත්ද? නැත්නම් කාගේ පොත්ද බලන්නේ? ගුරුවරයා ශිෂ්‍යයන්ගේ පොත් බලයි. කාගේ පොත්ද? ශිෂ්‍යයන්ගේ. ගුරුවරයා ශිෂ්‍යයන්ගේ පොත් බලයි. ආචාර්යෝ එහෙනම් ශිෂ්‍යයන්ගේ මේක බහුවචන ආවා. සිස්සස්ස සිස්සස්ස සිස්සානං. සිස්සස්ස ඒක වචන, සිස්සානං බහුවචන. එහෙනම් ආචාර්යෝ සිස්සානං පොත්තකානි පස්සති. ආචාර්යෝ ගුරුවරයා ශිෂ්‍යයන්ගේ පොත් බලයි. ඔක බහුවචනට හරවන්නත් පුළුවන් ඕන්න. කොහමද? ගුරුවරු ශිෂ්‍යයන්ගේ පොත් බලති. කොහමද හරවන්නේ? ආචාර්යෝ එක ආචාර්යා.
සිස්සානං ඒක එහෙම දැම්ම ශිෂ්‍යයන්ගේ පොත්තකානි පොත් පස්සති පස්සන්ති කළා. ආචාර්යා සිස්සානම් පොත්තකානි පස්සන්ති ගුරුවරු ශිෂ්‍යයන්ගේ පොත් බලති කියන්නත් පුළුවන්. ඊළඟ එක කම්මකාරස්ස පුත්තෝ මංචේ සයති. කම්මකාරස්ස පුත්තා අපිට මේක කම්කරුවාගේ පුතා ඇඳේ නිදයි. ඕක ගත්තොත් මේ කම්කරුවා කතාව අයින් කරන්න පුළුවන්. මේක අයින් කරා කියන්නක. ඔන්න වාක්‍ය. පුත්තෝ මංචේ සයති. පුතා ඇඳේ නිදයි. නැත්තම් ඇඳත් අයින් කරන්න පුළුවන්. පුතා නිදයි. පුත්තෝ සයති. පුතා නිදයි. කොහෙද නිදන්නේ? ඇඳේ. එහෙනම් මංචේ. ඒක දැන් පුත්තෝ මංචේ සයති. පුතා ඇඳේ නිදයි. කාගේ පුතාද? කාගේ ඔන්න අහන ප්‍රශ්නේ කාගේද කියලා අහුවම කියනවා කාගේ පුතාද? කම්කරුවාගේ පුතා. කම්කරුවට පාලියෙන් කියනවා කම්මකාරස් කම්මකාර. කම්කරුවට කියනවා කම්මකාර. කම්කරුවාගේ නම් කම්මකාරස්ස ධර්මයේ ධම්මස්ස. එහෙනම් කම්මකාරස්ස පුත්තෝ කම්කරුවාගේ පුතා. ගජස්ස සොණ්ඩන් දීගම් භවති. ඇතාගේ හොඬ දිගයි. ඇතා දැකලා තියෙනනේ දිග හොඬයක් තියෙන ඔහොක් කරන්නේ නහය දිගට තියෙනනේ හොඬේ. ඒක තමයි. ගජස්ස සොණ්ඩන් දීගම් භවති හොඬ දිගයි. කාගේද හොඬ දිග? ඌරගේ. ඌරගේ චුට්ටක් දිගයි. හරකගේ නෑ. ගජස්ස ඇතාගේ. එහෙනම් ගජනේ ඇතාට කියන්නේ එහෙනම් ගජස්ස ඇතාගේ අන්න අයිතිය. එතකොට චට්ටි භක්තිය. ඇතාගේ හොඬ දිගයි. ඊළඟට කියනවා භූපාලා පණ්ඩිතානංගාමේ චරಂತಿ. රජවරු භූපාලා පණ්ඩිතානංගාමේ පණ්ඩිතයන්ගේ ගමේ හැසිරෙති. රජවරු කාගේ ගමේද හැසිරෙන්නේ? පණ්ඩිතයන්ගේ ගමේ හැසිරෙනවලු. එහෙනම් අපි මේ ඔක්කොම අපි ගත්තොත් එහෙම සත්ත්වී භක්තිය ගත්තොත් මේ පංචමී අපි චට්ටි භක්තියනේ කතා කරන්නේ. චට්ටි භක්තිය තියෙන මේ එක එක විභක්ති වල යෙදিলা තියෙන. පඨමාවෙන් තියෙනවා, ဒုတိ යාවෙන් තියෙනවා, සප්තමියෙන් තියෙනවා. අපි මෙතන ගන්න චට්ටි භක්තිය. චට්ටි භක්ති පද ටික ගමු බලන්න. චට්ටි මිත්තස්ස. එතකොට ආචාර්යෝ සිස්සානං. ඊළඟට කම්මකාරස්ස, ගජස්ස, පණ්ඩිතානං. ඔන්න මේ ටික මොනවද? චට්ටි විභක්ති පද ටික. මිත්තස්ස. මේ වන්නකො ඉස්ස ඒක වචන වල ඉස්ස ආනං කියලා දෙන බහුවචනේ. ශිෂ්‍යයන්ගේ පණ්ඩිතයන්ගේ බහුවචන ටික. ඉතින් අපි මේ පාඩම තව ටිකක් දිගයි. අපි චට්ටි භක්තිය පිළිබඳව තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟ කොටසේදී අපි චට්ටි භක්තිය පිළිබඳව සහ අභ්‍යාස ටික පිළිබඳව මේ පාඩමේ අපි කතා කරමු. ඉතින් මේ පාඩම කොටස නැවත චුට්ටක් බලලා හුරු වෙන්න ඕනේ. සිල් මෑණිවරු අපේ පොඩි හාමුදුරුවෝ දුවල පුතාලට නැවත කියලා හොඳට හුරු වෙන ලෙසට සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.